නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සියා ආනන්ද යතෝ කෝ ආනන්ද බික්ඛු අත්තනෝ සීල සම්පන්නෝ හෝති නොච පරං අදි සීලේ සම්පවත්තා අත්තානුපෙක්ඛීච නෝ පරානුපෙක්ඛී හෝති අපඤ්ඤාතෝච හෝති තේනච අපඤ්ඤාතකේන නෝ පරිතස්සති එත්තාවතාපිකෝ ආනන්ද බික්ඛු සංඝෝ විහෙරන්තෝ පාසුං විහෙරියන්ති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි බලන්න අපි නැත්තම් බලමු මේ සරුවච්චන් වහන්සේ මේ ආනන්ද සූත්‍රයලා මේ සීලය සම්බන්ධ කරගෙන ඒ හරහා ඒ සීලෙක් එක්ක යන අනිකුත් ගුණධර්ම ටික නොපිරිහෙලාගෙන වඩා ගන්න හැටි. ඒක කොහෙටද යොමු වෙලා තියෙන්නේ? මේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහන මේ පාසු විහරණයේ සඳහා සංගුණ කෙරෙහි සුවසේ වැසීම සඳහා එතන මේ බණ දිගට කරගෙන යාම සඳහා. ඉතින් අද අපි මේ වෙනකොට අවුරුදු මේ මෑත යුගයේ කතා කරන අවුරුදු 50ක විතර අපිට අත්දැකීමක් තියෙනවා ගිහියෝ භාවනා කරනවා කියන කතාවේ. ඉස්සර ඔය අවුරුදු 50කට 60කට ඉස්සල්ලා භාවනාව කියන එක ලංකාවේ පසුබිමත් එක්ක බලනකොට කාරණා පහකින් කැපී පේනවායි කියනවා අද පවතින වර්තමානයේ පවතින තත්ත්වයක් එක්ක. එදා දැන් අවුරුදු 50කට ඉස්සලා අපි කියමු බුද්ධ ජයන්තියට ඉස්සල්ලායි කියලා. ඒ කාලේ කවදාකවත් මේ භාවනාව කරන්න බැරි කරුණු හොයනකොට හිතලා තියෙනවා කියලා තියෙනවා රටපිලි අරගෙන තිබිලා තියෙනවා අරණ්‍යගත වෙලා පැවිදි වෙලා හිටියොත් මිස භාවනා කරන්න බෑ. ඒ හිටියත් සම්පූර්ණ ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕන. එහෙම වුණත් 100%ක්ම සීලයෙන් සම්පූර්ණ වෙන්න ඕන. ඒතිෙදිත් යම් හේකින් ඒව සම්පූර්ණ කරනවා නම් සමත භාවනාවක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඉන් එහාට ඒ කාලේ කරන්න බෑ. 3 4 5 වෙනි එක කොහොමඩක්වත් මේ ජීවිතේ නිවන් දකින්න බෑ. ඉතින් ඔන්න වගේ කරුණු පහක් එවකට මුල් බැසගෙන තිබුණ බව අවුරුදු එතන ඉඳලා අවුරුදු 50ක් ගිය තැන මේ ලංකාවට ඇවිල්ලා කරව සුද්දෙක් කරව පරිශ්‍රණයකදී එදා ලංකාව ගැන ඔන්න ඔය කරුණු පහ කියලා තියෙනවා. එයා ඒකලා ඒ කරුණු පහෙන් මෙදා ලංකාවේ එතකොට ඔය බුද්ධ ජයන්තිය අවුරුදු 50 විතර සම්පූර්ණ වෙන කාලේ ඒ හෙලි දක්වපු පොතේ මේ පසුගිය අවුරුදු 50 ඇතුළත බුද්ධ ආගමේ ලංකා බුද්ධ ආගමේ විපස්සනාවේ පෙරමග කොහොමද කියලා තමයි පොත ලියලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. එයා දැන් කියනවා එදා අරණ්‍ය වාසී සංඝයා වහන්සේ පමණක් භාවනා කරුවයි කියන කතාව වෙනුවට අද භාවනා මධ්‍යස්ථාන හදාන ගියෝ භාවනා කරනවා. ඒ භාවනා කරනකොටත් වැඩි හරියක් කාන්තාපක්ෂේ. ඒ වගේම ඒ ඇත්තන්ට අපි මුළු ත්‍රිපිටකයම දැක ගන්න ඕනේ කියන එක සීමාකාරී සාධකයක් නොවේ. එකක් තමයි තාක්ෂණය. අතින් අපිට ඕනම කෙනෙකුට ඒ ත්‍රිපිටක කරුණු අපිට හදාarලා නැතුණට දැන් බලා කියා ගන්න පුළුවන්. 3 ඒ සඳහා 100%ක්ම සීලය අවශ්‍ය නැහැ. තියෙන තැනින් පටන් ගත්තාම සීලය හැදිලා එනවා. ඒ විතරක් නෙවෙයි මේ අද කාලේ වෙනකොට සමත භාවනා හා සමග කරට කර විපස්සනා භාවනාත් වැඩෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ජර්මනියේ වගේ රටවල් වල භාවනා කියනකොට බෞද්ධ භාවනා කියනකොට ඒගොල්ලෝ සතිපට්ඨානෙමයි ගන්න. විපස්සනාමයි ගන්න. ඒගොල්ලෝ සමත භාවනා ක්‍රම ගැන
පස්සේ තමයි තේරුම් අරගත්තේ ඒවා ඒගොල්ලෝ දැන හිටියවා Hindu භාවනා ක්‍රම අනිකුත් ආගම් වල තියෙන භාවනා ක්‍රම බුද්ධ ධර්ම ගැන සතිපට්ඨාන විතරයි. ඒක තාමත් ලාංකිකයා දැනගෙන නැහැ. ඒක වෙනම කතාවක්. බටහිර ඇත්තන්ගේ එහෙම සංකල්පයක් තමයි තිබුණේ. ඊට පස්සේ මේ ජීවිතේදීම මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයෙම නිවන් දකින්න පුළුවන්. අපි මලියදේව මහරහතන් වහන්සේ අන්තිම මහරහතන් වහන්සේ විදියට ඒ වැඩ හිටපු වන්දලට වැඳලා බුද්ධ ආගමේ මිනි පෙට්ටියට එන ගහලා තිබුණු කාලයක් මේ. ආයෙ දැන් කරන්න බෑ කියලා තිබුණු කාලෙක අපි මේ දකින ආශ්චර්ය පහක්. ඉතින් මේ ආශ්චර්ය පහේ කොහොමද මේ පහසු විහරණයකින් ඉඳගෙන ඒ භාවනා කරන්නන් අතර පහසු විහරණයක සැපසේ ඉඳගෙන නිවනට කලින් ඒ නිවනේ තියෙන සුව පහසුව නිවනේ තියෙන පූර්වංගම ලක්ෂණ බුද්ධ විදිනේ කොහොමද කියලායි ආනන්ද හැමතුරු අහන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම ආනන්ද හැමතුරන් කියනවා ආනන්ද යම් කිසි කෙනෙක් ඒ සීලවන්ත නම් අත්තනෝ සීල සම්පන්නෝ හෝති නොච පරං අදි සීලේ සම්පවත්තා හෝති. යම් කිසි කෙනෙක් සීලවන්ත නම් එයා අනුන්ගෙන් බැනුම් අහන්න නැත්තම් මේක හැදිච්ච ගෙදර නැහැදිච්ච එකයි කියලා දුස්සීලයි කියලා ආන්න එහෙම කෙනෙකුට ඔන්න භික්ෂූන් අතර භාවනා කරන්නන් අතර පහසු වේරණයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි ඉන්න තැන කටුකොහලක් බාටපත් වෙලා උඩත් කටු බිමත් කටු වෙනවනම් ආය මොකක්වත්ම දෙයක් නැහැ සීල දෝෂයක් තමයි. ඒක නිසා අපිට පහසුවක් ඕනේ නම් අපිට එපා අපේ දරුවන්ට හිතන්නකෝ. අපිට එපා අපේ දෙමව්පියන්ට හිතන්නකෝ. අපිට එපා අපේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට හිතන්නකෝ. ඒ දැත්තු අද දුකටපත් වෙලා තියෙනවා නම් ඔය අපි හිතන දේවල් ඉදිරිපත් කරාට හරියන්නේ නැහැ. ඒක පොඩි తాවකාලික අර කුෂ්ඨ රෝගියාට ගින්නෙන් තවන වගේ කැසිල්ල වගේ කරත හැකියි. ඔය තියත්තු සීලයක පිළිටවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ගලන කියන්න ඕනේ අනුන්ගෙන් බැනුන්නාහන්ට කටයුතු කරන්න. ඒක තමයි පළවෙනිම බුදුරජාණන් වහන්සේ දේශනාව. එතකොට ආනන්ද හැමතුරනවා ස්වාමීන් වහන්සේ මේට වෙනත් ධර්මපරියායක් නැද්ද? ඔච්චරමද ක්‍රමී කියලා. එතකොට ඒ සීලෙම හේතු කරගෙන පහසු විහරණයම අවසාන ඵලයේ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක තමයි අපි ඊයේ ගත්තේ. ඒකෙදී කියනවා අනුන් කරන දේවල් බලන්න යන්න එපා. තමන්ගේ දේවල් ටික විතරක් බලාගන්න කියලා. ඔය ශීලවන්ත වෙනකොටම අංගිනවනේ. ඒ යත්තන්න මේ අනික් කට්ටිය සීල් රැකන්න හදනවා. මේ කිකිලිය බිත්තර රකින්නවා වගේ. තමන්ගේ සීලෙ පැත්තක තියලා ආරයා මෙහෙම කරනකොට කොහොමද වැඩ කරන්නේ? මෙයා මෙහෙම කරන්නේ කොහොමද? විශේෂයෙන්ම සංඝයාතර ඉන්න ගියාම විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානට ගියාම වෙන කෙනෙක් ශිල්පදයක් කඩපුවා මෙයා ඒක සමාදන් වෙලා අකුසලයේ සමාදන් වෙලා හරියට කලකෝලහල කරගන්න. එහෙම නැත්නම් මම මේ මෙහෙම හරි කමන්න සිල් ලකිනවා අපි මහත්ය සිල් ලකින්නේ නැහැ නේ කියලා බරපතල ප්‍රශ්නයක්. නැත්නම් මන්නම් කොහොම හරි කරනවා අපි නෝනා සිල් ලකින්නේ නැහැ නේ. අපේ අම්මයි අප්පච්චි සිල් ලකින්නේ නැහැ නේ. නැන්ද මාමා සිල් ලකින්නේ නැහැ නේ. දරුවෝ සිල් ලකින්නේ නැහැ නේ කියලා මේ සිල් ගත්ත කට්ටිය මුළු ලෝකෙම සිල් රෙද්දෙන් වහන්න හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර තමන් පිළිබඳව බලා ගන්නවා වෙනුවට අනුන්ගේ දේවල් මේ අලුතෙන් සිල් ගත්ත කට්ටියට තමයි යෝග වෙලා තියෙන්නේ හැබැයි. ඒගොල්ලෝ මේ ඔක්කොට මේක දෙන්න හදනවා. මේගොල්ලෝ දන්නේ නැහැ ඒකෙන් චිත්ත පීඩ ඇති වෙන බව. ඒකෙන් අනුන්ට නැති දුක් ඇති කරනවා. නපරේසං විලෝමානි නපරේසං කතා කතං අත්තනෝ අවික්ඛේය කතානි අකතාංච. අනුන්ගේ විලෝපන හොයන්න යන්න එපා. අනුන් කළ නොකළ දේවල් ගැන හොයන්න යන්න එපා. ඉතින් අපි කියන්නේ අනු නෙවෙයි අපේ කට්ටිය කියලා මගේ නෙවෙයි ඒ වුණාට අපේ කට්ටිය කියලා ඔය කාම තණ්හාව භව තණ්හාව බාටපත් වෙන්නේ මේ අපේ කට්ටිය නිසා ගණයා කෙරේ බැඳෙන නිසා කුලයා කෙරේ බැඳෙන නිසා. ඉතින් නපරේසං විලෝමානී යත්තන්ගේ අනුකත්තන්ගේ විලෝපන නපරේසං කතා කතං අනුන් ඇත්තෝ කළ නොකළදී බලන්න එපා. අත්තනාවාවික්ඛේය තමන් ගැන බලන්න. කතානි අකතානිච මොනවද මං කරේ මොනවද නොකළ යුතු නොපනත්කම් කරේ මොනවද කළ යුතු යුතුයකම් නොකර හිටියේ. ඉතින් ඔයම නිවනක් කියලා මං කියනවා. ඕකම නිවනක්.
අපිව තියෙන දුක් කරදර පීඩා වලින් 50ක් 60ක් ඉවර වෙන්නේ ඔය අනුන්ගේ රෙදි හොදන්න ගිහිල්ලා තමයි. මං කියන්නේ ඉවර වෙන්නේ නේ හැදෙන්නේ ඉවර වෙන්නේ ඒව හැටි අපි කවුරු සිල්ලක්වත් දැන් ওই බුදුහාමුදුරුවෝ අපේ මේ ගෞතම සරුවච්චන් වහන්සේ නිවන් දැක්කට යසෝදරාවගේ තාත්තා උපබුද්ධ රජුරෝ බුදුහාමුදුරුවෝ බුදිය යන පාර හරහා බුදිය ගත්තා. යන්න බැරි වෙන්නේ. අනේ ඒකට ඉතර කරගත්තේ නැහැ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගෙදර සේරම මේ බමුණු ආගම අතහැරලා ගිහිල්ලා මේ ඉසමුඩු කරගත්ත ශ්‍රමණයන් අතර පැවිදි වෙලා එතන වැඩ කරනවා කියලා සියල්ලටම මේ සියලු මුළු පවුලම සනුවරේම දොස් කිව්වා. ඒ මුකුත් නැහැ. ඔය ඒ කරණ තියෙන වැටි කරගෙන පුළුවන් හරන් ඒ යත්තොන්ට උදව් කරගෙන ජීවත් වුණා අන්තිම කාලේ. Tamange වැඩි කරගෙන. අපි වෙලා තියෙන්නේ මේ අනුන්ගේ විලෝපනයි අනුන් කළ නොකළ දෙයි තමයි ප්‍රවෘත්ති කියලා කියන්නේ. මම නැවතත් මේ වාක්‍ය කියන්නම් කන් ඇහෙන්නේ නැති කට්ටියට ඇහෙන්න. මේ අනුන්ගේ විලෝපනයි අනුන් කළ නොකළ දේ එක තමයි ප්‍රවෘත්ති කියලා කියන්නේ. අපේ දවසෙන් කොච්චරක් අපි එකට ගත කරනවද කොච්චරක් උපකරණ යන්ත්‍රෝපකරණ ගෙනත් තියෙනවද මේ අකුසලයේ කරගන්න. දැන් ඕකෙන් තමයි ආණ්ඩු පෙරලන්නේ. ඕකෙන් තමයි රට කරන්නේ. ඕකෙන් තමයි ඔක්කොම නලවන්නේ. මේ අනුන්ගේ විලෝපන සහ අනුන් කළා නොකළ දේ. ඉතින් ඒකල කියනවා මට ওই භාවනා කරන්න වෙලාවක් නැහැනේ. මට හුස්ම ගන්නව බලන්න වෙලාවක් නැහැනේ. මට ඇවිද ගන්න සක්මන් කර ගන්න වෙලාවක් නැහැ. මොකද වැඩ අප්පා. මේ අනුන්ගේ සීනි කිරනවා කියලා අපි ඒකට කියන්නේ. තමන් කළ නොකළ දේ බලන්න කමඨාන් වාතාව ලියනකොට තමන් නොකළ දේ කළ දේ ලියන්න බලාපොරොත්තු වෙච්ච දේවල් හෝ අල්ලපු ගෙදර මනුෂ්‍යයා කරපු දේවල් හෝ ඊයේ වෙච්ච දේවල් හෝ හෙට වෙන්න දේවල් නෙතුව මම දැන් මෙතන කියලා. ඉතින් ඒක කියනකොට හිතන්නේ බන කියනවා කියලා නෙමෙයි බනිනවයි කියලා හිතලා. අර දම්බානේ මේ ආදිවාසීගේ නායකයා කියනවා මේ ඕවට කියන්නේ මේ අපි ඕවා කියනකොට කියනවල අපිට වැද්දෝ වැදි බන කියලා. වැදි බන කිය. අනේ තමන්ගේ වැඩක් බලා ගන්නකෝ. ඔය කොරෝනා තියා මොන දෙයක්වත් වෙන්නේ නැහැ. තමන් පරිස්සම් වෙන්නකෝ. කී දහයක් රටේ මැරිච්චාම අපි මොනව කරන්නද? බලාධිකාරීටවත් කරන්න දෙයක් නැත්තම් ඔබ පරිස්සම් විය. ඉතින් මේ දම්බානේ මේ අපේ වන්නිලැත්තෝ කියනවා ඔය බුද්ධලැත්තෝ ඉස්සල්ලාම මංගච්ඡව්වේ මහියංගන අපේ මේ පෝරුගම් පොජ්ජර තමයි කිව්වේ. ඒ පෝරුගම් පොජ්ජ අපේ නෑදෑ උරුලා මස්සිල්ලත් එක තමයි කතා පොජ්ජ දැම්මේ. දානකොට බුද්ධලැත්තෝ කිව්වේ ඔය හිල් අහෙම වහගන්න කියලා. දැන් මේ කොරෝනා හැදිලා මේගොල්ලෝ නහයයි කටයි දෙක වහගෙන පුදුමාකාර බයෙන් ජීවත් වෙනවා කොළඹ ඉන්න මිනික් ගජ්ජෝ මේ අපි කියන දේ මේ වැද්දෝ කියන දේ වැඩි බනවත් අහපල්ලකෝ. එතකොට උඹලට ඔය දුක එන්නේ නැහැ කියලා. උඹලා මේ අනුන්ගේ දේවල් බල බල අනුන්ගේ අහා මේ වැද්දන්ගේ දේවල් වලට ඇඟිලි ගහ ගහ මොනවද මේ කරන්නේ? ඉතින් ඒ නිසා සිල්පත් ගත්ත එකනා තමන්ගේ වැඩක් බලා ගන්නවයි කියන එක. අනුන්ගේ දේවල් වලට යන්න වුණොත් යන්න. හැබැයි ඒක නෙමෙයි ප්‍රධාන දේ. ඒකෙන් වෙන්නේ ඇත්තටම ව්‍යාකූල භාවයක් විලෝපනයක් කියලා හිතන්න. සාමාන්‍ය ප්‍රවාහයේ ගලන ප්‍රවාහයට ගලන්න දෙන්නේ අපි ගිහිල්ලා ඒකට ඇඟිලි ගහනවා. හරි ඒක හිතාගමුකෝ අපි ඊයේ බණ කියලා. ඊයේ ආනන්ද හැමදාම කියුවා. ඒතකොට බුදුරජාණන්සේගේ ආනන්ද හැමදරෝ සියාමඩ බන්තේ සියාපන බන්තේ අඤ්ඤේපි පරියායෝ යතා බික්ඛු සංඝං වේරන්තෝ භාසුං විහෙරයන්ති වහන්සේ බුදුරජාණන් වහන්සේ යම් කරුණකින් මේ මහාන සංගුණ කෙරෙහි සුවසේ වෙසේනම් ඒ බඳු අන් කරුණෙකුත් වන්නේද කියලා ඒක සිංහලට දාලා තියෙන්නේ මේ බුද්ධ ජයන්ති පොතේ. වෙනත් කමයකටත් මේ කියන්න පුළුවන් කියලා. ඒතර පුත්‍රජානන්තේ අද කතා කරලා තියෙනවා අපඤ්ඤාතෝච හෝති තේනත අපඤ්ඤාතේන න පරිතස්සති. මේ සිල් ගන්නවා කියලා කියා පාණ්ඩ යන්න එපා. අප්‍රකටව මේක රකින්න. මම සිල් ගන්න බව අනික් කට්ටිය දන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඉතින් සමාදන්ව සිල්පද රකින්න. හැබැයි මේ ගෝසාව මේ කෑකොස්සන් ගහිල්ල
උතනදීනේ අපි සම්මා වාචා සම්මා කම්මන්ත දෙක මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත බවටපත් වෙන්නේ. කවුරු හරි මතක තියානින්න අපි මේ වැඩමුළුවක් කරන වෙලාවේ වැඩමුළුව වෙලා වෙනා කරන්න බෑ. පිට ගියාට පස්සේ මෙහා අහවල් සීලය රකින්නවා කියලා දැනගත්තොත් ඒක තමන්ගේ පාඩුවක් කියලා හිතන්න. තමන්ගේ කියාපෑමක් කියලා හිතන්න. සිල් රකින්නකොට නම් සිල්ලක් දාගෙන, වාපනයක් දාගෙන, සුදු ඇඳගෙන සිල් පද රැකලා කරනවා. අපි සිල් අතර එහෙම ඉන්නවා. නමුත් අනිත් තැන්වලදී මම මෙහෙම සිල්යක් රකින්න කොයිගොල්ලෝ පන්සිල් රකින්නේ මම 8 සිල්නේ රකින්නේ. නැත්නම් ඕගොල්ලෝ 8 සිල් රකින්නවා අපි 10 සිල්නේ රකින්නේ. අපි ඇවිල්ලිවලා පැවිදි වෙලානේ. අපි ඇවිල්ලිවලා උපසම්පදා වෙලානේ. මේ ඔක්කොගෙම පේන්න තියෙන්නේ අර පහසු විහරණේ නැති කරගන්න. ඒ පහසු විහරණේ නැති කිවීම නැතිවීම සිදුවෙන හැටි ඔය සංගතියේදී දෙවිදියකට බලන්න පුළුවන්. අපි දැන් මම පන්සිල් නැත්නම් මම අටසිල් මම නවසිල් මම දසසිල් කියලා අපි කවුරු හතර ප්‍රසිද්ධ කරගත්තයි කියමු කෑ ගැහුවයි කියලා කියමු. ඉතින් කෑ ගැහුවට පස්සේ ආපු හැම කෙනාම අපේ දිහා බලන් ඉන්නවා. මේ මනුස්සයා සත්තු මරන්නේ කියලා අදිෂ්ඨාන කරගෙන හිටියට මෙයා සත්තු මරනවද? එතන මේ අති සත්තු මැරෙනවද? අපි එහෙම අන්ධහැර පාල නැත්තම් එයා ඇවිල්ලා අපිට තියලා එහෙම දොස් කියන්නේ එන්නේ නැහැ. අන්ධහැර පාලා තිබ්බන උඹලා උඹලට බෑ අපිලිසිල් පදන රකින්නයි කියලා අපි කියනවා බැරි සිල් නොගන්නින් අබරෝ ඔබ කරන්නේ බලපන් සමාදන් වෙලා සත්තු මරනවනේ. නැත්නම් සත්තු මැරෙනවනේ. ඔය ප්‍රශ්න දෙකම එන්නේ අපිට. අපි අනුන්ට අඟවන්න ගියොත් පඤ්ඤත්තෝ කියලා පුදුරජානන්සේ කියනවා. මෙතන කියන්නේ අපඤ්ඤාතෝ කියා පාන්න එපා. ඒ වගේම අපි හොරකම් කරන්නේ නැති වෙන්න අපි අදිෂ්ඨාන කරනවා සිල්පදයක් සමාදන් වෙනවා. අපි ඒක කෑකොස්සන් ගන්නෝ බලපන් මන්න කදාකවත් හොරකම් කරන්නේ නැහැ කියලා. ඉතින් පොඩි දෙයක් වෙච්ච ගමන් අර ඒ අපි කනුන්ට කියාපෑම අනුන්ට කෙනහිල්ලක්. ඒක තේරෙන්නේ නැහැ මේ සිල් ගන්න බුදුහාමුදුරු කියන්නේ සිල්වන්ත අසත්පුරුෂයෝ කියලා. සීලවන්ත අසත්පුරුෂයෝ කියලා වචනයක් පාවිච්චි කරන සත්පුරුෂ සූත්‍රය කියවලා බලන්න. සීලවන්ත අසත්පුරුෂයෝ. අපි මේ දුස්සීල සමාජයක සිල් රකින්නවා කියන්නේ මේ දුස්සීල සමාජයට කරන නිහඬ විප්ලවයක්. මේ දුස්සීල සමාජයෙන් ඉක්මලා ගිහිගේ අතහැරලා පැවිදි වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ ශිෂ්ටාචාරයට ගහපු මේ විප්ලවයක්. ඒක නිසා මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දකින්නකොට දැක්ක මේ ජීවිතේ දුකයි කියලා. නැද්ද උත්තරයක්? නෑ පැවිද්දා දැක්කා. පැවිද්දා කියලා කියන්නේ පවතින සමාජ පද්ධතියට සම්පූර්ණ මූණට කියලා ගහලා සමාජයෙන් අයින් වෙලා පැත්තකටලා ඉන්න කෙනෙක්. ඒක නිසා ඔගේ පැත්තකට වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් මුස්පීන්තු කියලා කියනවා. ඔය කෝකනම් වැද්දාගේ කතාව බලන්න හාමුදුර කෙනෙක් දැකපුවා මේ වැද්දාට පේනවා දෙකි විතරක් අද දඩේමක්වත් හම්බෙන්නේ නැහැ මේ මුඩු මහන දැක්ක නේද කියලා. අනේ අර හාමුදුරන්ට පස්සේ මරන්න හදනවා. වැද්දාගේ ජීවිතේට මේ ඒ කියන්නේ ඒ සතු මරාගෙන හොරකම් කරන ජීවත් වෙන ජීවිතේට සතු මරන්නේ නැහැ කියලා කවුරු හරි අදිෂ්ඨානයක් කරනවනම් පෙන්වන්න බෑ. ඒ ධම්මික හාමුදුරුවෝ මට උදව් කරපු හාමුදුරුවෝ මේ පෙර දිනේ තමයි හිටියේ කාලේ ගොඩක් නැත්නම් නුවර ආශ්‍රය කරන්න පස්සේ මොකද්ද ක්‍රමයකට ගියා අම්මා බලන්න ගියා මෙල්බන් නගරයට. එන් ගිහලා දවල් වරුවේ පන්සලේ ඉන්නවලු කිසිම කෙනෙක් නැහැ වීදියේ ඔක්කොමලා ඇවිල්ලා වාහන දාලා කෝච්චියට කොට වෙලා රස්සාවට යනවා. මේ ස්වාමීන් වහන්සේ පන්සලක නතරලා හිටියා. ඒ ආම්තු කියලා තියෙනවා ඉන්න කියලා. ඉන්න ගමන් ගිහිලා තියෙනවා එතන තියෙන කඩමණ්ඩියට. කඩවල් මොකක්වත් අරලා නැතුළු. පෙට්‍රල් ෂෙඩ් එක විතරක් කරලා දුන්නා. එතනට පයින් ගිහිලා තියෙනවා. යනකොට හතරමං හන්දියක නගරයේ කුණු ගෙනියන කුණු ලොරියේ සද්ද ඇහිලා නතර වෙලා තියෙනවා හන්දියේ. වාහනේට යnderලා පාරෙන් පනින්න. ඉතින් අර ඩ්‍රයිවර් වේගෙන් ඇවිල්ලා පාරයින් මේ ආම්රෝගේ ඔලුවට පච්චස් ගාලා කියලා පාරක් ගහලා ගියා. මේ අපේ එක්කට පිස්සු හැදිලායි කියලා මේ සිවුරක් දාගෙන මොකද්ද මේ කරන වැඩේ? ඔව්ව මේ ආසියා කරන්නේ මෝඩයන්ගේ වැඩනේ. මේ සුද්දෙක්. දැන් අපි ගිහිල්ලා සිවුරක් දාගෙන ඉන්නවා දැක්කට ඒ රටේ සුද්දෝ අපිව ගණන් ගන්නෑ. අපි ඉතින් මොලේ නරක් වෙලා ඉන්න කට්ටියක් වෙන්නද කියලා හිතනවා.
ඒගොල්ලන්ගේ එක්කනේ සිවුරක් දාගෙන ඉන්නකොට. ඉතින් අපිට හිතනවා බුදු අම්මේ මේ හාමුදුර කෙනෙකුට මෙහෙම කියලා ගැහුවොත් එහෙම කොච්චර අපාගත වෙනවද කියලා. ඉතින් මම ධම්මික හාමුදුරන්ට ඒක කියනකොට මම කොහොමද හිතා ගන්නවත් බෑ කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ හැටි. ඒගොල්ලන්ගේ දේව නිර්මාණයට වරපතල චෝදනාවක් තමයි මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන එක. දෙයයන්ාන්තිකෙන් සුආයක්තව. නිසා පැවිද්දෙක් කියලා කියන්නේ සමාජයේ විරෝධයේ පහන සිවුර කියලා කියන්නේ සමාජයේ විරෝධයේ පහන කොඩියක්. කාහල නාදයක්. ගමක නගරක හාමුදුර කෙනෙක් යනවා කිව්වම හැම කෙනාම බලනවා. ඒක නිසා. ඉතින් ඒ සිවුර නිසා බැනුම් අහනවා කියන කතාවක් වගේ තමයි මම කියවන්නේ. නමුත් මම මේ කියන්න හදන්නේ සමාජයේ හරිම අකමැති ඒගොල්ලන්ගේ මට්ටමට වැඩිය වෙනස්ව සීලයක් රකින්න කෙනාට. පේන්නේ නම් ඊටාම කැමැත්තෙන් ඊටාම ගෞරවයෙන් උණුබත් කවනවා කියලා තමයි පේන්න තියෙන්නේ. නමුත් ඒක විශාල අභියෝගයක්. අපේ පවුලක එක්කෙනෙක් සිල් රකින්නවා නම් අනෙක් පවුලේ සේරටම අභියෝගයක් බලන්න මේ මිනිස්සු අපිට කරන දේ කියලා. ඉතින් ඒක නිසා ඒ දේ කරන්න ඒගොල්ලන්ගේ ජීවන රටාවට කරගෙන යන්න ඇරලා. ඒකට ඒගොල්ලොත් පහසු විහරණයක් හම්බ වෙනවා. තමන්ට පහසු විහරණයක් හම්බ වෙනවා. ඔය කියාපෑමෙන් අපි తాවකාලික මොකද්ද මේ සන්තෝෂයක් ලැබුවට දීර්ඝ කාලින හරීම කරදරයක් විඳ ගන්න. දැන් හිතන්නකෝ දැන් මම සතුන් මරන්නේ නැහැ කිව්වා. සතුන් මරනවා දැක්කොත් හරි මැරුණොත් හරි අනික් අයට වැඩි ඒගොල්ලෝ මේ කෑ ගහපු මට දොස් කියනවා. ඒ වගේ කාමීත්‍යාචාරය නොකලත් ඒ වගේ පැත්තකට මොනවා වුණත් කියන කතාවල් වල අනුකම්පාවක් නැහැ. ඒකෙන් බොරු කේලම් හිස්සචන පරිසවචන මම කියන්නේ නැහැ. කියලා කතා කරුවොත් අහගෙන ඉන්නෙම වැරදි හොයන්නේ. රන්ද්‍ර ගවේෂි. එක්ක බොරුවක් කියනවාද? එහෙම නැත්නම් වරදොල අතිශෝක්ති කරනවාද? නැත්නම් පරිසවචන කතා කරනවාද? එහෙම නැත්නම් කේලමක් වෙනවද මේකේ? කන් අහගෙන බණකේ අහුවට අහන්නේ වෙන මොනවද? ඒ Tamanට මොන දේ කියන එක කරාට ඉතින් බොහොම ලස්සන සන්තෝෂ වෙනවා මයිකල් ජැක්සන්ගේ සින්දුවක් ඇහුවා වගේ. හැබැයි මට ඕන නැති දේවල් කිව්වනම් ඒකේ තියෙන බොරුව මොකද්ද, කේලම මොකද්ද, හිස් වචන මොකද්ද, පරස වචන මොකද්ද කියලා හොයන එකමයි කියන්නේ කරන්නේ. ඉතින් ඒ මොකද ඒ බණ කියන කෙනා පැවිද්දෙක් නම් මෙයා බොරුනෝ කියන්න අදිෂ්ඨාන කරලා නැතිනේ සිල් රමාදන් වෙලා නැතිනේ. ඒ ඇත්තන්නේ මොකුත් කරන්න බෑ. ඒක ඇත්ත ඒක හොඳයි. නමුත් මේ කියන කෙනා එහෙම ප්‍රසිද්ධ වෙන්නේ නැත්තම් එහෙම පරානුවාදයක් ඉන්නේ නැහැ. දැන් ඔය තව පොඩ්ඩක් සියුම දාලා බලන්න. මම අදිෂ්ඨාන කරගෙන ඉන්න වෙලාවේ මම මූල කර්මස්ථානෙම සතිය පිහිටනවා කියලා හිත පිට ගිය ගමන් අපිට හිත දෙස් දෙනවනේ. චිකේ මම මේ තීලයක් කඩාගත්තදෝ සතිය කඩාගත්තදෝ සමාධිය කඩාගත්තදෝ මේක කොච්චර බරපතල දෙයක්ද කියලා අර හිත පිට යෑම Tamanට දෙස් දෙන්නේ Tamanගේ හිත ඇතුළේ මේ ඉන්න අර සදාචාරවාදියා තමයි. ඉතින් ඔක්කොම හිතනවා ඒක හරි හොඳයි කියලා. ඒ සදාචාරය හොඳයි. නමුත් මේ Taman මේ අකුසලයක් සමාදන් වෙන එක කරන කිසිම වැරද්දකට සමාවක් නොදෙන එක ඒකට හේතුව ඇතුළතින් අපි සදාචාරවාදයකට වැටලා තිනවා. මවන්නේක් අතින් නැත්නම් සමාදන්ව සිල් ලකින මවන්නේක් අතින් ශිල්පද කොහොමඩක්වත් කැඩෙන්න බෑ. කැඩුනත් කමන්නේ කැඩුණොත් සමාව නම් දෙන්නම බෑ. ඉතින් ඒකේ හරි ලස්සන කැලලක් තියෙනවා. දැන් අපි බෞද්ධයෝනේ ලංකාවේ ඉන්න මේ ථේරවාද බෞද්ධයෝ බෞද්ධ භික්ෂුවක් ශිල්පද කැඩුවොත් අපිට හරියට තරහ යනවා. මොකද අපේ කෙනානේ. අපි හිතමු Hindu සාදු කෙනෙක් ඕක කෙරුවයි කියලා. කතෝලික පියතුමෙක් ඕක කරයි කියලා. මුස්ලිම් අවිලුතුමක් කෙරුවොත් ඕක තමයි ඒගොල්ලන්ගේ වැඩි ඕම් බලන්නෝ කියලා ඒකට අපි කනගාටු වෙන්නේ සන්තෝෂ වෙනවා. ආන්නේ වගේ තමයි Taman අතින් පුංචි වැරද්දක් හරි වුණොත් අර ඇතුලේ ඉන්න අර සදාචාරවාදියා ඒකට දෙස් දීම නිසා අර තියෙන සුඛ විහරණය අර කියන මේ සමාව දෙන ගතිය අර වෙන මිත්‍රශීලීත්වය අර මෙලෙක් ගතිය නැතුව යනවා. ඒක නිසා ඒ අඳුරේ නැතුව කරගෙන යන්න කියනවා. දැන් අපි ඔය සතිපාසල කරන්න ගියාම අපිට චෝදනාවක් තියෙනවා. ඇයි මේ සතිපාසලේදී අපි
සීල් සමාදන් කරවන්නේ නැති. නෑ එහෙම එකක් නෑ. අපි ගියොත් පන්සලකට අපි කියනවා නෑ ඔක්කොම අපිට පන්තලේ ලොකු ස්වාමීන් වහන්සේට කතා කරලා ප්‍රධානාචාර්යවරයෙක් ඉන්නවනේ ඉස්කෝලේ යාට කියන ඕගොල්ලෝගේ ආගමික කතාවත් ඉවර කරලා අපිට දෙන්න. අපි කරගෙන යනවා. අපි එම කිසිම ආගමික කතාවක් කරනවට විරුද්ධ නැහැ. ආගමික කතාවක් කරන්නේ අපි කිව්වොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕකට හරියට දොස් කියනවා මේ බෞද්ධයත්තු මේ බලන්න මේ සතිපාසලේ පන්තිල් සමාදන් කරන්නේ නැහැ. එදි මේ ළඟදි මට අහමුරු කෙනෙක් කිව්වා සෝන්ත මෙන්න මේම කතාවක් කියනවා ඔබ හන්ද මේ ගැන දැනගෙන ඉන්න මම කිව්වා ඒක නෑ ඇත්ත තමයි අපි හැබැයි කවුරු හරි පන්සිල් සමාදන් කරලා දෙනවනම් අපි ඒක එපයි කියන්නේ කතෝලික නම් ඒගොල්ලෝ කරනවා අපිට දුන්නොත් අපි පන්සිල් නම් සමාදන් කරවන්නේ සමහර විට අටසිල් සමාදන් කරනවා කියනවා ආයෙන ඒක වෙන්නේ සෝන්ත වෙලා තියෙන්නේ මොකද මේ අපි ආජීවට්ටමක සීලින් සමාදන් කරවන්නේ නිසා පන්සිල් සමාදන් කරවන්නේ නැහැ කියන කතාව ඇත්ත වපරහෙන් බැලුවොත් මම කිව්වා ඔබ හන්දිට තේරෙයි වපරහෙන් නෙවෙයි මම බැලුවේ සෝන්ත අන්න ඒකයි ප්‍රශ්නේ කියලා ඉතින් ඒක නිසා ඒ කරන දේ සමාදන් රකින්න සීලය අපඤ්ඤාතව අපඤ්ඤාතෝ කියලා කියන්නේ අඳුරේට කියන්න එපා. ඉතින් ඒම මේ අප්‍රකට භාවයෙන් කරන්න ඕනි. මෙච්චර මං සිල් රකින්න රට්ටු දන්නේ නැහෙනි. රට්ටු මට සලකන්නේ නැහෙනි කියලා ඒ අප්‍රකට භාවයේ පිළිබඳව පණකාට වෙන්නත් එපා. ඒක මගේ දක්ෂකමක් මගේ සීලයේ කොටසක් කියලා තමන් දැනගන්න ගතියක් මම දන්නේ මම බලනවා මේ සමාජයේ ජීවත් වෙනකොට මිනිස්සු අතරේ ඒක ඔය ගෑනු පිටිම කියලා ભેදයක් නෑ හැම කෙනාගේම ওই දුර්ලභම තියෙනවා. ඒ වගේම මේ බුද්ධඝං අබුද්ධඝං කියලා ප්‍රශ්නයක් නෑ. හැම කෙනා තුළම මේක අර අත්තානුවාද බයක් පරානුවාද බයක් තියෙනවා. ඒකට අපි මේ සදාචාරවාදී කියලා තමයි කියන්නේ. ඉතින් සදාචාරවාදයේ ටිකක් අඩු ගතියක් බටහිර සමාජයේ තියෙනවා. ඒකට හේතුව මේ නවීන ඇති වෙච්ච විද්‍යාව නිසා ඒක බයලජ්‍ය දෙක කාබාසිනිය කරා. ඒක මේ සැලසුම් සහිතව කෙරුවේ. ඒක අප්‍රිකාවේ සහ ආසියාවේ ඉන්න දරුවන්ටත් කරා ඒගොල්ලෝ. මොකද අපි කරන්නේ බටහිර අධ්‍යාපන ක්‍රමයක් නේ. ඒක පැහැදිලිවම සාහසික විදියට බයලජ්‍ය දෙක නැති කරනවා. ඉස්කෝලේ යන කාලේ මමත් විද්‍යාව හැදෑරුවේ. ඉතින් අපිට කියනවා ගැඩවිල්ල අල්ලගෙන එන්නයි කියලා. අල්ලගෙන ආපුවාම හැම කෙනාම එක්කෙනෙක්ගෙන මම තමයි ඊ ටික මරලා දෙන්නේ. බීකර් එකක් ඇතුළේ දාලා වයින් පිටියක් දාන්න. අප්පා ඒ වගේ නටලා මැරලා යනවා. එහෙම නැත්නම් කැරපොත්තු අල්ලගෙන ඉන්නවා. උන්තු ක්ලෝරෝෆෝම් හරි එහෙම නැත්නම් මේ ඇල්කොහොල් ටිකක් දාපු ගමන් මැරලා යනවා. ගෙම්බෝ අල්ලගෙන ඉන්නවා. උන්ට ක්ලෝරෝෆෝම් ටිකක් නහය ළඟට දාලා තිබ්බාම පණ දීදී තමයි කපන්නේ. ඉතින් ඒ කාලේ හැටියට ඉතින් අප්පා ඒක නිකන් හරිම දක්ෂකමක් වගේ. ඉතින් ඒ පිළිබඳව සාමාන්‍ය විද්‍යාව සහ විද්‍යාව පිළිබඳ පොත් ටික ලියපු අපේ අධ්‍යාපනඥයෙක් වෙන ඊ.ඩබ්ලිව් අධිකාර මහත්තයා පස්සේ පශ්චාත්තාප වෙලා තියෙනවා. මේ විද්‍යා නාමයෙන් මම මේ සමස්ත ලාංකික ජනතාවේ දරුවන්ට බයලජ්‍ය දෙක නැති වෙන ඒවා මම ලිව්වයි කියලා. නමුත් ඔය බටහිරේ ඒක නැහැ කියලා කිව්වට අද බටහිරේ අසහනය කොච්චර තියෙනවද බලන්න පහසු වීරණයක් නැතිකම කොච්චර තියෙනවද කියලා බලන්න. ඒක දැන් પરම්පරා ගානකින් ගිහිල්ලා ඉතාලිය වගේ අවුරුදු 40 50 වෙච්ච අය කියනවලු කොච්චර කෙටි කාලෙකින්ද බලන්න අපේ මේ බයලජ්‍ය දෙක නැතුව ගියේ. මේ සදාචාරය නැතු වෙලා දැන් ඒකට භයානක ලෙඩ රෝග මතුවලා තියෙනවා. ඒ වෙනුවට ඒගොල්ලන්ට තියෙනවා ගිල්ට් කියලා එකක්. ඒගොල්ලෝ හිතනවා ඒ ආදම් සහ ඒවා කරපු ඒ වැරද්දට තමයි අපි මේ දඬුවම් ගෙවන්නේ කියලා. සිංහලේ අපිට ගිල්ට් කියන වචනේ පරිවර්තනයකුත් නැහැ. අපිට එහෙම කන්නේ අපිට තියෙන්නේ මේ මම කරපු අත්නව කතානිච කියලා අපි කරපු දේවල් තමයි. නමුත් ඒක ගලවලානේ අපි මේ පහසු වීරණේ ලබන්නේ. පහසු වීරණ සඳහා ගන්න බේතනේ සීල කියන්නේ. ඒ සීලේ තියෙන ගුණයක් නේ අනුන්ගේ දේවල් හොයන්න එපා. Taman සිල් ලකින බවක් අඳහර පාන්න යන්න එපා. මේ මොකද ඒ සීලේ රකින්න එක්කනාගේ ගුණ
මල් සුවඳ, තුවරලා සුවඳ, සඳුන් සුවඳ වගේ නෙවෙයි. ඒවා එක දිශාවට හමන්නේ, මේක දස දිශාවට හමනවා. අන්නේ වෙනි සීලකින් අපිට ලැබෙන පහසු විහරණය ධර්මානුකූල ලැබෙනවා මිසක්කා අපි මේ පෝස්ටර් ගහ ගන්න ඕන කමක් නැහැනේ. මේ දේවල් කියලා. ඉතින් ඒක එහෙම මම මෙහෙමයි කියන එක කටුකුරුන් දේශාංශ ඉන්න කාලේ කියනවා සතෙක් හැවහැරපුවාම අපි ගීගේ අතහැරපුවාම එහෙම නැත්නම් ඒ පව් කරන අතහැරපුවාම කලපු හැව ආයේ උපාධි කෝට්ටයක් විතර දාගන්නේ නැහනේ. ඒ හැවට පිළිකුලක් නෙදීනේ. ඉතින් ඒ වගේ ඒ Taman සිල් රකින්න එක හොඳයි. නමුත් ඒක උපාධි ලෝගුවක් විදිහට දාගෙන ඉන්න එක. ඇත්තටම සිවුර කියන්නේ උපාධි ලෝගුවක් තමයි. ඒකයි බුදුහාමුදුරු කියන්නේ සිවුරක් දාගෙන කැලියට වෙන්න, ගහක් මුලට යන්න, ශූන්‍යාගාරයකට යන්න. ඊට පස්සේ පහු කාලීන තමයි මේ අරණ්‍ය වාසී, ග්‍රාම වාසී කියලා ඇවිල්ලා දැන් මේ ග්‍රාම වාසී වෙච්ච නැත්නම් නගර වාසී වෙච්ච සංඝයාට ඒ විදිහට අප්‍රසිද්ධ වෙන හැටි දන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා પરම්පරා ගාන. නිකන් ඒවට නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා අපිට පුදුම ආරස්සාවක් දුන්නා. මේවා රැකගන්න මේ රැක ගැනීමේදී පහසු විරණේ තියෙන්නේ ඔය සීලේ කාටවත් කියාපාන්න එපා. වෙන විදිහකට කියනවා නම් කෙල්ලෙක් වැඩි වියපත් වුණාට පස්සේ අපි කියන්නේ ලොකු වෙනවයි කියලා එයා දැන් ලොකු ළමෙක් වුණාට පස්සේ පුරුෂාන්තරයට අරින්න එපා. එයා හංගන්න ඕනේ. කුල කාන්තාව කරන්නේ ඒ පුරුෂාන්තරයට යවන්නේ නැහැ. මොකද කවදාකවත් මේ සල්ලාල පුරුෂයෙක්ගෙන් ඒ අලුතෙන් නෑම්බියෙකුට අලුත්ම වැඩි වියපත් වෙච්ච කෙනෙකුට එහෙම අනුකම්පාවක් කරන්නේ නැහැ. ඒ නිසා එයා හංගනවා. ඒ ಗುಣ ඒක ගුණයක් තමයි ලිංගික පරිණත භාවයට පත් වුණාට පස්සේ සංගවා ගනු වෙන ඔබ මුව වෙන කෙනෙකු මුණ මත වැටෙතයි මා හද සැලීයයි කියලා කියන්නේ. දෙමාපියොත් ඒ වැඩේ කරනවා. ඒ වගේ තමයි තම හුත්තට සීලය අරසා කරන්න. අරසා කරන තමයි තේරෙයි. එතකොට අපිට විශාල ඊට ප්‍රදේශයක් ලැබෙනවා. ඒ හිත අලුත් වෙනවා කියලා තමයි ඒකට කියන්නේ. ඒ ලැබෙන ඊට ප්‍රදේශය අඳුරේට ගන්නේවා. ඒක නිසා එතනම ආනිසංස ලැබෙනවා. ඔය කියන විවේකී ලැබෙනවා. ඒ වගේම දස දිශාවට සුවඳ පැතිරෙනවා. ඉතින් මේ පැතිරෙන එක මම්ම කෑ ගහන්න ගත්තොත් මම මේමයි කියලා. ඉතින් එතකොට තේරෙනවානේ මේ එතන තියෙන බාලකම ඒ ලාභකම අනේ බාල වෙන්න දෙන්න දෙපා ලාභ වෙන්න දෙන්න දෙපා. ඒ නිසා Taman ඒ රකින්න සීලය ඒ ගුණය වසහාගෙන ජීවත් වෙන එක තමයි වෙන ඕනෙම ආගමික නිකායට වැඩිය තේරවාදයේ තිබිලා තියෙන්නේ. ඉතින් ඒවට පහන් කණු වගේ ඒවට යතින්ද කීලෝ පටවින් සිතෝසියා වගේ නගර ద్వාරයේ පිහිටලා තියෙන ගල් කණුවක් වගේ තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේලා ඒ සියලු ගුණ රැක්ක. හැබැයි කලගෝසා කරන්න ගියේ නෑ. දොස් කිව්වා හැබැයි. දොස් කිව්වා ඉන්නකම් මෙහෙම වැඩ කෙරුවේ නෑ මෙහෙම මේ කරන්න පුළුවන් බව පෙන්ලා රට්ටු බේර ගන්න ගියේ නෑ කියලා. නමුත් ලොකු ස්වාමීන් කිව්වේ ඊටදී හුඟක් වටිනවා. අපි මේ ඉතුරු කරලා යන ආදර්ශය ඒක නිසා අපි අප්‍රසිද්ධ භාවයටපත් උනායි කියලා නොතැවෙනුවේත් වෙයි. කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා කියන්න හදනවා. ඔයිට වැඩි කොච්චර හොඳද මේ වගේ සීලයක් රකින්න පුළුවන් බව රටට කියලා මේක සමාදන් කරවලා පුළුවන් තරම් කිරුවොත් හොඳ නැද්ද කියලා. ඉතින් ඒවට ලොකු සාංශලා උත්තර දෙන්න ගියෙත් නැහැ. නිස්සද්ද භාවයෙන් උත්තර දුන්නා ක්‍රියාවෙන් පෙන්නලා දුන්නා. ඔය දන්ත ධාතුන් වහන්සේ හරි ශ්‍රීපාද පද්මේ හරි ගෝල් ෆේස් එකේ ගෙනත් තිබ්බනම් කාටවත් වැඳ ගන්න පුළුවන් නේ. ඇයි ඔක මේ කරුණුවක තැම්පත් කරලා හංගලා තියෙන්නේ? ඇයි ඔය ශ්‍රීපාද පද්මේ ඔච්චර අහස් කවුවක නැගගෙන මේ මහගිරි දම්බේ නැගගෙන යන්න හදලා තියෙන්නේ? කැමති ඕන කෙනා යයි. ඕන කෙනා යයි. ඔය ගෝල් ෆේස් එකේ තිබ්බනම් ඔය අනික් වැඩවලට ගෝල් ෆේස් එකේ එන කට්ටියටත් තමයි ඒක දකින්න හම්බ වෙන්නේ. ඒක නිසා ඒ Taman රකින්න ඒ ස්ත්‍රියාවක නම් පතිවෘතාව නැත්තම් කාන්තාවන්ගේ තියෙන ඒ කන්‍යා භාවය ආදී ඒ ගුණ
ඒ වගේම භික්ෂුවගේ තියෙන සීලය සංගවගෙන තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අර අපි දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ හිටිය එකපාරක් මොකක්ද එක්කට එතකොට අදිදම්ම ස්වාමීන් වහන්සේ පෙන්වුවා අපිට එතන තියෙන මේ සොහොන් කොටක් වගේ. ඉතින් අදිදම්ම ස්වාමීන් විශ්වාස කරා ඒ සොහොන් කොට විශේෂ රහතන් වහන්සේ නමකගේ කියලා මේ ඒ කාලේ සොහොන් කොට හදලා තියෙන වගේ මේ විශ්වාසයේ හැටියට මරණයෙන් පස්සේ ධාතු ඉතුරු වෙනවා. ඒක දැන්වත් බුදුමෙ පිළිගන්න දෙයක්. එමේ ඉතුරුනොත් එන රහත් වෙලා. මිනිස්සු ඉන්නකම් කුත්තු කර කර බලනවා රහත් වෙලාද කියලා මේ කට්ටිය පෙන්වන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. මිය පරලෝ ගියාට පස්සේ 13 ආසලා. ඉතින් ඒක මම ඉච්චරම පිළිගන්නවා කියන්නේ නෙවෙයි මේ බණ්ඩ මම මේ නිදර්ශන කතාවක් කියන්නේ. නමුත් ඒ වගේ එකක් වෙන්න ඇති කියනවා. හැබැයි ඊට කිට්ටු කතාවක් බුරුමේ ශ්වේදගෝන් චෛත්‍ය වටේ තියෙන පරිවාර චෛත්‍ය වලට සඳහන් කරලා තියෙනවා. ශ්වේදගෝන් චෛත්‍ය පේන්නේ නැහැ සාමාන්‍ය ෆොටෝ එකක් ගත්තාම මැද කොත විතරයි පේන්නේ. ඒ තරම්ම වටේට පරිවාර චෛත්‍ය තියෙනවා. අර වගේම රත්තරන් ගාලා. ඉතින් කියනවා ඒවා අර විශේෂ ගුණ ඇති රහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරලා තියෙනවා කිය. මොකද ඒ අත්තන්ගේ ඒ ධාතු තැන්පත් වීමෙන් තමයි රට්ටු දැනගන්නේ මේ අත්තා රහත් වෙලා ඉඳලා තියෙනවා කිය. ඉතින් එහෙම මේ ඔය සද්දාතිස්ස රජුරෝ ඉන්න කාලේ ඔය රජමහා විහාර බවට අඳුනගෙන ඒවට රජුරෝ රාජ අනුග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ ඔය කියන ආමතුරු ඉන්න පන්සලත් අනුරාධපුර කිට්ටුව තිබිලා තියෙන්නේ. ඒ ශාංශෙත් හරි ප්‍රසිද්ධයිලු මේ බණ භාවනාමයි කරගෙන ඉන්නේ. ඉතින් ගුණ යහපතක් එහෙම නැත්නම් අධිකමයක් තියෙන්න ඇති කියලා. ඉතින් කවුරු හරි ගිහිලා කියලා තියෙනවා රජුරෝ මේ පන්සල උදව් කරන්නේ නැද්ද? මේ හාමුදුරුවොත් මේ ගුණවන්ත හාමුදුර කෙනෙක් කියලා. ඉතින් රජුරෝත් යනවලු බලන්න. ඊළ බැනලා කතා කරලා තමයි දෙන්නේ. ඉතින් මේ රජුරෝ පෙරහරක් හදාගෙන දැන් යනවලු මේ පන්සලේ හාමුදුරු ඉන්න දිහාවට. යනකොට මේ හාමුදුරන්ට තේරුණාලු රජුරවන්ට කාට හරි කවුරු හරි පණිවිඩයක් දීලා තියෙනවා. දැන් ඇවිල්ලා දැන් මම වයසයි ඇවිල්ලා මේ මම දැන් රහතන් වහන්සේ නමක් කියලා මේක රාජකීය පන්සලක් කියලා රජමහා විහාරයක් කියලා නම් කෙරුවොත් මට ඊටු ටිකවත් ඔය කියන පහසු විහරණේ ලැබෙන්නේ නැහැ. විවේකේ ලැබෙන්නේ නැහැ. උදිකලාව ලැබෙන්නේ නැහැ. නිසා ප්‍රයත්නයක් කරන්න ඕන කියලා පන්සලේ පිටිපස්ස පැත්තෙන් අන්ත සිවුර ගලවලා දාලා රජුරෝ එන පාරට පේන්න මිදුලේ වාඩි වෙලා අන්දනේ පිටින් මිදුලේ ඉරියඳ ඇඳ හිටියලු වැල්ලේ. දැන් ඉතින් රජුරෝ ඇතා පිටින් යන ගමන් අර පණිවිඩ දීපේකනට කතා කරලා ඇහුවලු දැන් මේකද පන්සල කියලා. ඔව් කිව්වලු. දැන් ඒකට කෝ ලොකු හාමුදුරුවෝ කියලා. ඒකට අර තාම පෙරහැර එනවා. දැන් අර පණිවිඩ දීපේකන ගොල්ලෝ අර තමයි ලොකු හාමුදුරුවෝ කියලා. දැන් ලොකු හාමුදුරුවෝ බිම වාඩි වෙලා අන්දනයක් විතරක් ඇඳගෙන වැල්ලේ අකුරු ඇඳ ඉන්නවා. ඉතින් රජුරෝ කියන්නේ එහෙම වෙන්න බෑනේ. දැන් ලොකු හාමුදුරුවෝ කෙනෙක් වුණා නම් එහෙම වෙන්න බෑ. මේ හාමුදුරුවෝ රහතන් වහන්සේටමක් වෙන්න බෑ. මේ එහෙම වැල්ලේ අකුරු ලියන්න බෑනේ. හරව ගත්තලු පෙරහැර ගියාලු යන්න ආපහු. යහනට පන්සලේ පොඩි හාමුදුරුවෝ සාමණේර හාමුදුරුවෝ කෙනෙක් තමයි උත්තරම කේන්ති කියලා බැනලා ලොකු හාමුදුරන්ට බලන්න අර රජුරුවන්ගේ තිතන රකුණානේ ඔබ වහන්සේ කරපු වැඩේ මේ සිවුරු ගල වල දාලා අන්දනේ පිටින් ගිහිලා බිම වැල්ලේ ඉරියඳ ඇඳ හිටියා. මේ මොකද නම එහෙම රජුරුව ආවේ මාව හම්බෙන්නේ මොකද තරහුනේ කියලා. තරහුනේ ඔබ වහන්සේ හැදිරෙන හැටියට තමයි. එවනම් එහෙම නිකන් හරි මේක රාජකීය පන්සලක් වුණාට පස්සේ අපිට හරි යහකලක් උදුරපත් වෙනවනේ ඔබ වහන්සේ හිට අඳ වෙනකොට වැඩේ ඉවරයි. දැන් බලන්න කරගත්ත වැඩෙන් අපිටත් හම්බෙලා තිබුණා මේ රජමහා විහාරයක් කරගන්න තිබුණක නැති උනායි කියලා දැන් පොඩි ආමරෝ හරියට දොස් කිව්වා. මේ ආමරෝ කරබන් ඉඳලා කිව්වලු පොඩි ආම තව දවස් 7ක විතර මම පිටනවා බානවා අපවත් වෙනවා. කරබන් ඉන්න රජුරු අත තියෙනකම් මිනිය හොල්ලන්න බැරි වෙනවා කිව්වා. රජුරු අත තියෙනකම් මිනිය හොල්ලන්න බැරි වෙනවා කියලා අද හාමුදුරුවෝ අදිෂ්ඨානයක් කරලා තිනවා පොඩි ආමරෝට විතරක් කියලා. දැන් කියන්න එපයි කියලා. අනිත් දවස් 7 යනකොට මේ ආම්ද්‍රෝ අපවත් වුණා. අපත්ච්ච මිනිස්සු ඔක්කොම ලැහැත්ලා චිත ගැසූ දානම් කරලා දැන් මේ මිනි උසන්න අදර ගන්න බෑ. ඉතින් එතකොට කට්ටිය ගිහලා පොඩි ආම්ද්‍රෝට පස්සේ කවල මෙන්න මෙහෙම අදිෂ්ඨාන කතාවක් නම් කිව්වා. මේ රජුරු ඇවිල්ලා අත ගැහුවොත් මිනි උසන්න පුළුවන් නැත්තම් හම්බ වෙන එකක් නැහැ කියන. ඊට පස්සේ පණිවිඩය ගියාට පස්සේ රජුරු ආයසරයක් රාජාභරණ දාගෙන ඇවිල්ලා පෙරහැරින් ඇවිල්ලා මේ මිනි චිතකේට ගෙනියන්න දේහෙට
අත තිබ්බට පස්සේ 이르දියේම වගේ දේහේ ගියාලු චිතකයට ගිහිල්ලා ගිනි තැබීම් ආදී කටයුතු ඉබේම වෙලා ධාතු ඉතුරු වුණා. ඊට පස්සේ තමයිලු රජුරෝ නිසක වශයෙන්ම දැනගත්තේ මේ උන්නාන්තේ එදා එහෙම කරලා තියෙන්නේ මේ තමන් ප්‍රකට වෙයි කියන තියෙන බයට. එහෙම නැත්නම් අප්‍රකටව ඉන්න එක පිළිබඳව කිසිම පශ්චාත්තාවයක් නැහැ. ඒක තමයි මුළු මහානකම. ඔය කවුරුත් ඇවිල්ලා නම්බු නාම දෙන්න, කවුරුත් ඇවිල්ලා සිව්පතේ පිළිගන්නන්න, කවුරුත් ඇවිල්ලා කකුල් දෙක අල්ලලා වඳින්න එනකොට පුළුවන් තරම් බේරිලා ජීවත් වෙන එක. එහෙම නැතු අනේ මේ මිනිස්සු මොකද අප්පා මෙච්චර මේ ගුණවත්ත ස්වාමීන් වහන්සේලා ඉඳද්දි පෙළ ගැහිලා ගිහිල්ලා පිරිකර තියලා වඳින්න නැත්තේ කියලා එහෙම කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් වෙන්න බෑ. එහෙම වෙනවනම් ඒක සීලයක් වෙන්න බෑ. එහෙම සීලයක් නම් ඒක මේ පහසු වේරෙන්ට හේතු වෙන්නේ නැහැ. ඉතින් මේක මං හිතන්නේ මේ ටික ගිහියෝ දැනගත්තොත් අපලෙට හිටී කියලා. මොකද ගිහියෝ එතකොට තමන් මෙතෙක් සලකගෙන හිටපු ඇත්තන්ටත් නොසලකයින්ද වෙන්න හැදිලා මම මේ කියපු බණත් අමරෙට හිටියද මන් දන්නේ නැහැ. නමුත් මං කියන්නේ ඔයත් භාවනා කරන ඇත්තනම් ඔයත් සිල් රකින්නවා නම් මේ gederi ඉන්න අනිත් අයත් එක්ක පටලවා ගන්න එපා. ඒගොල්ලෝ සිල් රකින්නවද බණ භාවනා කරනවද කියන එක හෝ මම සිල් රකින්න නිසා මට උණු වතුර දෙන්න ඕනේ, මට ගිලම්පත ටික හදලා දෙන්න ඕනේ, මට අරක මේ කරන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවනම් සීල් ගන්නවට වැඩිය හොඳයි සීල් ගන්න කියලා මං කියනවා. සීල් කියලා කියන්නේ සාමාන්‍ය සීල් අරක් වලට. එතකොට නම් ඉතින් දන්නවනේ මෙයාට හරි කියලා. නිසා සීලේ තියෙන ගතිය තමයි සීතලයි, හික්මිලා, සදාචාරයි, අපඤ්ඤාතෝ හෝති. කාටවත් දැනෙන්න කරන්නේ. එතකොට තමයි මේ සීලය manussත්වයේ ඉක්මල දේවත්වයට ගිහිල්ලා දේවත්වයේ ඉක්මල බ්‍රහ්මත්වයට ගිහිල්ලා බ්‍රහ්මයෝ පවා මිනිවටු නවනවා වඳිනවා. මොකද්ද ආර්යවංශ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා තේ සත්‍ති සත්තා දේවා උලාරා තම්හා විමානා අබිනික්ක මිත්වා නීලං නමස්සන්ති පසන්ත චිත්තෝ කීනාසවෝ ගන්නති පංසුකූලං කියලා ගාථා පන්තියක්ම තියෙනවා. තේ සත්‍ති සත්තා දේවා උලාරා ඒ උදාර වූ බ්‍රහ්ම රාජවරු 500ක් තමන්වහන්සේලාගේ බ්‍රහ්ම විමාන වලින් එළියට ඇවිල්ලා මනුස්ස ලෝකේ බලනකොට දැක්කලු රහතන් වහන්සේ නමක් නීල කියන රහතන් වහන්සේ නමක් සොහොන් කොතකට ගිහිල්ලා කුණු වෙච්ච මිනිහක් කොතලා තියෙන ඒ පාංශ කූලේ රෙද්ද කෝටුවක දවටලා ඇදලා අර කෝටුව අරගෙන යනවා. ඒ කියන්නේ අර රෙද්දත් අරගෙන. ඉතින් එතකොට මේ දෙවිවරුන්ට නැත්නම් දේව රාජගොල්ල කියලා කියන්නේ මේ බ්‍රහ්ම රාජගොල්ලට දැක්කලු මේ මනුස්ස ලෝකේ මොන විභූෂණ පෑවත් ත්‍රාහත් වෙලා ඉවර වෙලත් පාංශ කූලයක් කියන මේ දුතාංග සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් මිනියක් පෙරලලා ඒකෝතල තිබුණ රෙදි කෑල්ල අරගෙන යනවා දකින්නකොට කීනාතවෝ ගන්හති පංසුකූලං මේ පංසුකූලේ ගන්නවා දකින්නකොට 500ක් මහරතනසලා 500ක් බ්‍රහ්ම රාජගොල්ල වැන්දයි කියලා තියෙනවා. ඊට පස්සේ ගිනියලා දියකටක දවස් 7ක් විතර බැඳලා හොඳටම හේදෙන්න ඇරලා ගොඩ අරගෙන පයෙන් පාගලා අරගෙන තියෙන ලේ කහට අයින් කරලා ඒක අරන් ගිහලා ඒක ඉදි ගහලා කපන කොටත් නූල් ගහන කොටත් පඳු පොවන කොටත් මහන කොටත් අදිෂ්ඨාන කරන කොටත් 7 සැරයක් වැඳලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ පාන්තු කූලයක් කරන වළඳිනවා මේ පාවිච්චි කරනවා දකින්න. ඒ හැමදුරුන්ට ඕනේ තරම් ගන්න පුළුවන් ඇති ගියෝ දන්නව ඇති දන්නවනම් මේ මහරතන් වහන්සේ නමක් කියලා සප් පූජා කරනවා ඇති. නමුත් මේ සංසේ අප්‍රකටව ගිහිල්ලා සෝහන් කොටට ගිහිල්ලා තමන්ගේම ප්‍රමාණය ඇතුළේ ආකාගත උදව් ඉල්ලන්නේ මේක ඇඳගෙන පාවිච්චි කරනවා. ඉතින් අන්නේ එහෙම කෙනෙකුට ඇති වෙන පිරිච්ච ගතිය
එහෙම කෙනෙකුට ඇති වෙන මේ සාසනික සම්පatti කර ගතිය ඔය සුඛෝපභෝගී දේවල් අරගෙන ගෝසාව දාගෙන තද්ද නගාගෙන ඔය කරන කිසිම තැනක නෑ එතන තියෙන හඩු ගඳ විතරයි. ඒක නිසා මහා ශුන්්‍යත සූත්‍රයේදී සරුවචන් වහන්සේ කිඹුල්ලත්පුරේට ගිය වෙලාවේ නික්‍රෝධාරාමේ ඉන්න වෙලාවේ දැකලා තියෙන හැම පන්තලක්ම පිටිලා. සෙනග හරියට ඊට පස්සේ කියලා තියෙන ආනන්දහමනට ආනන්ද මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. මෙච්චරම මේක පිළිලා තියෙන්න බෑ. එහෙම වෙන්න බෑ. මේක තියෙන්නේ බොහොම නිස්සද්දව තමන්ගේ වැඩ කරන යන එකක්. මේක ශූන්‍යාකාරයක් වශයෙන් දකින්න හම්බ වෙනවා නම් මට හොඳයි. ඉතින් ඒක මං හිතන්නේ බුද්ධ ශාසන මාත්‍යන්තේ දැනගත්තත් බුද්ධ ශාසන ඇමතුමා දැනගත්තත් එච්චර කැමති වෙන එකක් නෑ. නමුත් මම මේ කතා කරන්නේ භාවනා කරන පිරිසකටනේ. ඒ පිරිසට මං කියන්නේ තමන් සිල්වන්ත වෙන්න, තමන් චෛත්‍යයක් වාගේ වෙන්න, පුස්තකාලයක් වගේ වෙන්න, සීල දිනාගේම ආදර ගෞරවයට ලක්වන කටයුතු කරන්න. හැබැයි අපඤ්ඤාතෝ කාටවත් කියපාන්න යන්න හොඳ නැහැ. ඉතින් ඒක නිසා ලංකා රාජ්‍ය හත්සරයක් රජවරු රාජ්‍ය පිළිබඳ පූර්ණ අයිතිවාසිකම රජවරු හත්සරයක් භික්ෂුන් වහන්සේලාට මේක පූජා කරලා තියෙනවා. මෙච්චර දැනුම තියෙන මෙච්චර ගුණවත් තියෙන ඔබ වහන්සේලා ඉඳද්දි මම කවුද මේක රාජ්‍ය කරන්න? මේක කරුණා කරලා බාර ගන්න කියලා. ඒකයි රොබර්ට් නොක්ස් උනත් කිව්වේ සිංහල ගොවියා මඩ සෝදාගත් කල රජකමට අසුදුසුයි. ඒ කටයුතු කරනකොට භික්ෂුව ගත්තොත් හැම දෙයකම සුදුසුයි. නමුත් කවදාකවත් ඒ අයිතිවාසිකම් ඉල්ලන්න යන්නෙත් නැහැ. අපඤ්ඤාතෝ ප්‍රඥා මවා කැපිපේන්නේ යන්නෙත් නැහැ. අසුරු කරනකොට තේරෙනවා අසු විරුතං ඇති බව තියෙනවා. අලංකාතුන් අලං සංවිධාතුන් කියලා ඕනම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. ඕනම දෙයක් කරවීමේ හැකියාවක් තියෙනවා. සංවිධාතුන්. ඒ වගේම ලැජ්ජී කුක්කුච්චකයි. මොන හරි ආරාධනාවක් කරත් එන්න කිව්වත් මට නම් එහෙම කරන්න බෑ. මං ගුරු හාමුදුරන්ගෙන් අහලා බලන්නම්. එහෙම නැත්නම් මං ඉන්න පන්තලෙන් අහලා බලන්නම් කියලා ඒ දෙයට පස්සට තමයි යඩිය තියන්නේ. ඒ වගේම කුකුස් කරනවා මේ වැඩේ කරන්න ගිහිල්ලා මම මෙතෙක් කරගෙන ආපු සීලෙත් කැඩෙයිද දන්නේ නැහැ. ඒ වගේම රට්ටු මං ගැන වර්ධියට හිතාගනිත් දන්නේ නැහැ කියලා. ඉතින් අන්නේ වගේ ඒ අර අපඤ්ඤාත ගතියක් එනවයි කියනවා භාවනා විපස්සනා ඥාන වැඩිලා සංඛාර උපේක්ෂාවට යනකොට සංස්කාර කියලා කියන්නේ පැනලා දෙනවයි කියන එකනේ. කියාපානෝ කරනවා කෙරුමලා අක්කා වෙලා අයියා වෙලා මුදුනා වෙලා ගරු වෙලා කරන කෙරුවාවල් වලට කියන්න හිතා ගන්නකො සංස්කාර කියලා. මේ කරපු සීළු සංස්කාර කුමන නැටුම් කෙලි කවට සිනාදා කියලා අස්පනා පිට පේන තැනනේ සංස්කාර උපේක්ඛාව කියලා කියන්නේ. ඒ සංස්කාර උපේක්ඛාව ආපුවාම ඒ කෙනාගේ ලක්ෂණ පෙන්වන්නේ යමකට එහෙම ඉස්සරහට පැනලා දෙන ගතියක් නැහැ. කල්පනා කරලා බලන්නේ මම මෙතෙක් කරගෙන ආපු ටික රැකෙන්නයි ඕන කරලා තියෙන්නේ. අලුතෙන් එකතු කරන්න මට දෙයක් ඇත්තේ නැහැ කියලා. හරියට කුරුළු පිහට්ටක් ඊටිපන්දමට ලං කරනකොට කුරුළු පිහට්ට උණු වෙවි පස්සෙන් පස්සට නෙන්නේ. ගින්දර අල්ලගන්නෙත් නැහැ, දැවෙන්නෙත් නැහැ, පැනලා දෙන්නෙත් නැහනේ. නැත්නම් තරි ගහිච්ච පැතිරිච්ච විලාලෙච්ච ප්ලාස්ටික් ලණුවක් ගින්දරට ලං කරන්නකො. ඒක උණු වෙවි පස්සට එනවා. ඒක තමයි ඒ ලක්ෂණය. නෑ මේක මට විතරයි කරන්න පුළුවන්. මම තමයි මේක ගන්න ඕන කියලා පෙට්‍රෝල් ටිකට ගින්දර ලං කරන්න බෑ. අල්ලන්න ඕනේ ලං කරලා ඩක් ගාලා පැනලා අල්ල ගන්නවා. නමුත් අර සංඛාර උපේක්ඛා ඥානෙ විස්තර කරනකොට කියනවා ඒකේ නා දුවට කල්පනා කරලා බලනවා මේ වැඩේ කරන්න ගියොත් මම මෙතෙක් කරගෙන ආපු වැඩ ටිකත් අවුල් වෙලා කලගෝසාවකට ගිහිල්ලා අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබිලා වැඩේ අවුල් වෙයිද? එහෙමනම් අර ඉදිරියට දෙන ගතිය වෙනුවට අපඤ්ඤාත ගතිය. පස්සට එන ගතිය ඉබ්බට තට්ටු කරනකොට ඉබ්බා කරන්නේත් ඒකනේ. අඬු පුප්පන්න යන්නේ නැහනේ. එයා දන්නවා අඬු පිපුවොත් මොකද වෙන්නේ කියලා. ඒ නිසා
ඉබ්බගේ කතාව අපි සතිපාසලේ ළමයින්ට කියලා දෙනවා. කවුරු හරි ඇවිල්ලා ඔයා සතිය වඩනවා නම් කියන්න යන්න එපා. උට ගහනවා නම් බයිනවා නම් විරිතරනවා නම් කොණිතරනවා නම් ඉබ්බෙක් වගේ කුම්බෝ වංගානි සකේ කපාලේ කියලා තමන්ගේ කට්ට ඇතුලේ තමන්ගේ අණු ටික හංගන්න වගේ සමාදහම් බිකු මනෝවිතක්කේ. ඔය කියා පාණ්ඩ හඳන කෑ ගහන මනෝවිතක්ක එළියට දාන්න එපා. සංගවාගෙන තියාගන්න. අහෙට්ට යano කාටවත් හිංස කරන්නෙත් නැහැ. තමන්ගේ වැඩේ කරගන්න ඕන වෙලා අර අඬු අකුල ගන්න ගතිය තියෙන්නේ. අන්නේ අඬු අකුල ගන්න ගතිය තියෙනවා නම් මං හිතනවා ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා මේ සමාදන් වෙච්ච සීලේ ඉදිරියට රකින්න මොනම බාධාවක්වත් දෙන්නේ නැහැ. තමයි ලබාගත්ත යම් සතියක් තියෙනවනම් අඛණ්ඩ වේ සතිය වර්ධනය වීමට කිසි බාධාවක් එන්නේ නැහැ. ඒ වගේම යම් තැනකදී යම් වෙලාවකදී තමයි ලබාගත්ත සමාධියක් තියෙනවනම් ඒක හංගගෙන ජීවත් වෙන එකට අපේ ලොකු සාංශනන් එකට කිව්වේ අව탁සීරු කරන්න කියලා. කියා පාණ්ඩ යන්න එපා. අනුගේ දෙයකට උනත් කමන්නේ වැඩි අඳුර පාලා උත්තලා තියන්න යන්න එපා. අව탁සීරු කරුවට පාඩුවක් නැහැ. එහෙම නැත්නම් ලැබිච්ච විපස්සනා ඥානයක් උනත් අව탁සීරු කරුවට ප්‍රශ්නයක් නැහැ. ඒකට අපඤ්ඤාත කියන පදයෙන් අරසාවක් ලැබෙනවා. එහෙම කරගෙන ඉඳ වෙන්නේ මොකද්ද? කෙනෙක් ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම තව කෙනෙකුට කෙනහිල්ලක් වෙන්නේ නැහැ. මෙයාගේ මේ කාලෙත් භවනා කරන්න පුළුවන්, මේ කාලෙත් නිවන් ලබන්න පුළුවන්, මම තමයි පෙන්වන්නේ ආරෙමේ කියලා කෑ ගහන්න ගත්තොත් මේ කාලේ මේ කාමීත්‍යාචාරය කරන අයට විශාල අභියෝගයක් වෙනවා. මේ කාලේ හොරකම් කරලා ජීවත් වෙන අයට විශාල අභියෝගයක් වෙනවා ඒක. මේ කාලේ සතුන් මරාගෙන රීතිමාන්ත කකා ඉන්න කට්ටියට විශාල අභියෝගයක් වෙනවා ඒකට. ඒ වගේම ගල් පිළිමයක උනත් ඔලුව හොල්ලන්න පුළුවන් වෙන්න ප්‍රසිද්ධ කතා කරගෙන යන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට විශාල අභියෝගයක් වෙනවා මේ කරන මේ නිහඬ විප්ලවය. ධර්ම ප්‍රාතිහාර්යයක් වෙන්න පුළුවන්. නමුත් Tamange ගමන ඉදිරියට යන්න මේ ලැබපු පහස විහරණය ඉදිරියට යන්න නම් නිත්‍යපතා භාවනා කරන්න. නිත්‍යපතා භාවනා කරන්න. බොහෝම සද්ධාවෙන් ඒක කරන්න. ඒ වගේම ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න. කාටවත් ඒකෙම කියන්න යන්නත් එපා. ඇහුවොත් කියනවා මිසක් කාටවත් බලපෑම් කරන්නත් එපා. Tamanට උනත් බැරි උනායි කියන්නකෝ. මට බැරි වුණා මට සද්ධාවෙන් ඒ වැඩේ කරගන්න බැරි වුණා. එහෙ නැත්නම් මට නීතිපතා කරන්න බැරි වුණා. අද නීතිය කැඩුනා මගේ අතින්. එතන මට ආදර ගෞරවයෙන් කරන්න බැරි වුණා. කමන්නේ. ප්‍රශ්නයක් නැහැ. මට ඉසියට ඒක හදාගන්න පුළුවන්. අයියෝ මගේ අතින් මේක වුණා කියලා විලෝපන කරන්න ගත්තොත් අඬහැර මේ අයිසාත බැඳගෙන අඬන්න ගත්තොත් නැවත හදාගන්න තියෙන ඉඩත් නැති වෙනවා. රෙසිලියන්ස් කියලා කියන්නේ අපි යම් අකටයුත්තක් කමලියක් වෙලා කොච්චර වෙලා යනවද අපිට නැවතත් අර හිතව ප්‍රകൃති தත්ත්වයට එන්න අඬහැර පාන්න නැතිවට පෙන්නනට හරි ලේසි. කියාපාපු එකනට තමයි ඒක හරි Tamanටම මේ මොකද්ද කියන්නේ මේ ආපහු හැපිලා වදින්නේ Tamanට Tamanගෙම අඬහැරේ Tamanට ඇවිල්ලා ආපහු වදින්නේ අඬහැර පාන කෙනා. නිස්සද්ද වැඩ කරන ගාන කට්ටියට එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා කැලී සත්තුන් අතර ඉන්න බස්සට බකමූණට ඥානවන්තයයි කියලා කියන්නේ. මොකද එයා කියාපාන්නේ. හැංගිලා තමයි ඉන්නේ. ඊට තියෙනකන් හැංගිලා ඉන්නේ. ඕනෙම සත්තු අතර අමලියක් කරදරයක් වෙච්චාම බස ගාවට තමයි ඉලු යන්නේ. කාරණා විසඳන්න පුළුවන් තරම් අහුම්කම් දෙනවා මිසක් ඉඳලා හිටලා කියන මිසක් ওই සින්දු කියන්නේ නටන්නයි යන්නේ නැහැ. ඉතින් අන්නේ ගතිය යෝගාවචරය තුල යනවනම් පහසු විහරණය විතරක් නෙවෙයි Taman ළඟ තියෙන ಗುಣ කදම්බයත් රැකෙයි. ඒවට තියෙන බාධාවලුත් අඩු වෙයි. ඒක දැකපු දවසේ තේරෙයි ධර්ම මාර්ගයක් කියලා එකක් තියෙනවා, ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවා, ස්වභාව ධර්මය කියලා එකක් තියෙනවා. ඒකට අපි නතු වුණොත් ඔක්කොම නිකන් අනායාසයෙන් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ භාවනා කරනවා කියලා කරන්නේ කොහොමද අපි මේ ස්වභාව ධර්මයට නතු වෙන්නේ? කොහොමද කය නතු කරගන්නේ? කොහොමද ඍතු ගුණේ නතු කරගන්නේ? කොහොමද අනිත්‍යයත් එක්ක ගැටෙන්නේ නැතු යන්නේ කියලා කරන කියන්නේ පූර්ණ කාණ පරිශ්‍රණය. අනේ පරිශ්‍රණයේදී මේ අපඤ්ඤාතෝ හෝති ඒ වගේම අපඤ්ඤාතකේන නෝ පටිතස්සති. මට මේ ස්තුති නම්බුනාම පූජා පත්‍ර ලැබුණ නැහැ කියලා කනගාටු වෙන්නත් එපා. එහෙමනම් එහෙම බලාගෙන පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා බලන්න. ඒ වගේ ප්‍රාර්ථනාවකින් ගිහලා සක්මන්ට ගිහලා බලන්න.
ඒ වගේ ප්‍රාර්ථනාවක ඉඳලා දත් මැදලා බලන්න. මූණ අතපය හොදලා බලන්න. කැම ටිකක් අරගෙන බලන්න. පුදුම වෙනසක් දැනෙනවා. ඒකට ලොකු සංහසේ සඳහන් කරේ සාසන සම්පatti කර අවස්ථාව කියලා. පිරිච්ච ගතිය කියලාත් කියනවා. පිරිච්ච ගතිය තියෙනවා සාසන සම්පත්තියක් වෙනවා. ඒක අත්‍යවශ්‍යයි භාවනාදී ඇති වෙන මේ විශ්වාසයට. වැඩි පටන් ගන්නකොට තියෙන සූදානම් ශරීරයට. ඉතින් අපි මේ තුන්වෙනි කාරණාවයි අද ඉදිරිපත් කරගත්තේ. මම හිතනවා ගලප ගන්න පුළුවන් වෙයි කියලා. ඒ විදිහට ගලපගෙන තමා විසින්ම තමන්ගේ භාවනා ජීවිතේට ගුණ චරිතයට කරන මේ අනුග්‍රහයට අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශිරු දිනාටම සනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා. සාදු සාදු සාදු